ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් එහෙම කියවනක් තියෙනවනේ ඕන එකක් වෙන්න කියලා අපි කල්පනා කළා අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් පස් ගැන කතා කරන්නට. අපේ ආරාධනාව ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට සහභාගී වෙනවා පාංශු විද්‍යාඥවරියක් ප්‍රියංගා දිසානායක මහත්මිය. ආයිබෝවන් ගරුණතෝ පිළිගන්නවා. එතුමිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පාංශු විද්‍යාඥවරියක් හැටියට ක්‍රියා කරනවා. ගෞරවනීය පිළිගන්නවා. මා කඳුරේ තමයි මේ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලලා තියෙනවා. මීට පෙරත් ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වුණා. ඒ වගේම අපේ ආරාධනාව ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන අපේ ප්‍රධාන ගුරුතුමෙක් ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නාය ගුරුතුමා ආයිබෝවන්. ගෞරවනීය පිළිගන්නවා. අපි කතා කරන්නේ පස් ගැන. පස් ගැන ඔය ආකාර කතා කරන්න තියෙන මොනවද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. ටිකක් හිතලා බලන්න. මව් ගැබින් පොලෝ ගැබට පා තබලා මේ පොලෝ ගැබේ අපි කාලයක් ජීවත් වෙනවා මොනවද නොකරන්නේ බලාගෙන ගියාම ඇවිදිනවා වැඩ කරනවා කනවා බොනවා නිදා ගන්නවා ඔක්කොම පොලෝ ගැබේ සෑහෙන කාලයක් අපි ජීවත් වෙනවා මව් ගැබින් පොලෝ ගැබට එකතු වෙලා පොලෝ ගැබේ ජීවත් වෙලා නැවතත් මේ පොලෝ ගැබට පස් වෙනවා පස් වෙලා අපි ප්‍රාර්ථනා කරන්නේ මොනවද මේ මහ පොළොවට මේ පොලෝ ගැබට අපි ණයක් තියනවා ඒ ණය පොළොවට පස් වෙලා හරි ගෙවා ගන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන මිනිස්සු ඉන්නවා. තිස්ස ජන්නාය ගුරුතුමා. වසන්ත මහත්මයා දැන් අපි සරු පසක් කියන එක පිළිබඳව නිරන්තරයෙන්ම කතා වෙනවා. අර ඉස්සර අපි පොඩි කාලේ ඉගෙනගත්ත කවියක තිබුණා පිහිටි සරු පොළවේ වියලි දණ්ඩක් උවද පැලවේ කියලා. ඒතර එහෙම පිහිටි සරු පොළවක් මේ ලංකාවේ තරම් සරු පොළවක් මං හිතන්නේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. සමහර රටවල් වල ගත්තොත් එහෙම ඒ පොළව හරිම નિසරුයි. ඒ අතින් බලපුවාම අපිට ස්වභාවයෙන්ම ලැබිලා තියෙනවා ඊටාම සරු පසක්. දැන් කාගෙන් හරි ඇහුවොත් එහෙම පස කියන එක සීමිත සම්පතක්ද කියලා ඇහුවොත් සමහර අය හිතනවා නෑ පස ඕනි තරම් තියෙනවා. නමුත් මේ පස කියන එක අපේ මේ ලෝකයේ මිනිසුන්ට තියෙන සම්පත් වලින් ඉතාමත්ම සීමිත සම්පතක් තමයි පස කියලා කියන්නේ. ඒකෙනුත් සරු පසක් කියලා කියන්නේ ඉතාම සීමිත දෙයක්. දැන් ඔබ දන්නවා දැන් මේ වගේ අපි මේ පෘථුවිය මෙහෙම කැපුවොතින් එහෙම මේ පෘථුවිය කපලා බලපුවාම මේකේ තියෙනවා හරය කියලා කොටසක්. ඊට පස්සේ මේ කොටස මේකේ තියෙන්නේ තනිකර මැග්මා නැත්තම් ද්‍රව කොටස් තියෙන ලෝදිය කියලාත් අපි කියනවානේ හරි. මෙන්න මේ කොටස ගත්තොත් අපි කියනවා පෘථිවි කබොල කියලා. ක්‍රෙස්ට් එක. ඒතර ඒ කබොලේ අන්තිම කෙලවර හරිය මෙන්න මේ වගේ කෙලවර හරියේ තියෙන අන්තිම උඩම කොටස තමයි අපිට පස කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ලොකු ෆුට්බෝලයක් වගේ එකක් තීන්ත භාජනයක සම්පූර්ණයෙන්ම ඔබලා ගත්තොත් අර ඒ බෝලේ වටේට ගෑවෙන තීන්ත ප්‍රමාණය වගේ තමයි පස කියලා කියන දේ. ඒ කියන්නේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් තමයි පස තියෙන්නේ. ඒතකොට මේකෙත් අර උඩ හරියේ තියෙන පස තමයි ගස් වලට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන පස වෙන්නේ. පසේ ගැඹුරට යන්න ඒ හරියේ සමහර විට මුල් පද්ධතිවල සහ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා පස කියන්නේ සීමිත සම්පතක් අසීමිත ප්‍රයෝජනයක් ලබා දෙන. ඉතින් ඒක නිසා පස අපි භාවිතා කළ යුතු වන්නේ සංරක්ෂණය කරලා. ඒ කියන්නේ අපි ඒ වචනේ පාවිච්චි කරනවා නම් පාංශු සංරක්ෂණය soil conservation. ඒ කියන්නේ අපි භාවිතා කරනවා පස හේදිලා ගිහින් નિසරු වෙන එක වළක්වාගෙන. දැන් අපි අද ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පස සංරක්ෂණය කරන හැටි ගැන නෙවෙයි. පස පිළිබඳවයි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ. මේකෙදි පස අපි ගත්තොතින් එහෙම මේක කොටස් තුනකට මේ විදිහට මට වෙන් කළා පෙන්වන්න පුළුවන්. පසෙහි තියෙන ලක්ෂණ ගත්තොත් ලක්ෂණ ගත්තාම අපි කියනවා පසේ තියෙනවා භෞතික ලක්ෂණ. භෞතික ලක්ෂණ. ඒ වගේම තියෙනවා රසායනික ලක්ෂණ. ඒ වගේම තියෙනවා ජෛවීය ලක්ෂණ. මෙහෙම තුනකට බෙදන්න පුළුවන්. මම මේ සුළු වශයෙන් මේක පැහැදිලි කරන්නම්.
භෞතික ලක්ෂණ ගත්තාම පසක ඔබ දන්නවා පසේ වයනය කියලා තියෙනවා. අපිට අතට අල්ලපු අර අඟිලි තුඩු වලට දැනෙන්නේ වයනය කියලා තියෙනවා. ඒ වගේම පසේ ව්‍යුහය කියලා තියෙනවා. ඒතර ඒ වගේම පසේ ඝනත්වය තියෙනවා. පසේ වර්ණය, පසේ පාට වර්ණය තියෙනවා. ඒ වගේම පසේ උෂ්ණත්වය තියෙනවා. ඒතර ඊළඟට පසේ තෙතමනය තියෙනවා. ඒ ඔක්කොම පසේ තියෙන භෞතික ලක්ෂණ තව ගොඩාක් තියෙනවා. ඊළඟ රසායනික ලක්ෂණ ගත්තොත් එහෙම පසේ තියෙනවා pH අගය, පසේ තියෙන ලවණතාවය, ඊට පස්සේ පසේ තියෙනවා කැටායන හුවමාරු ධාරිතාවය කියලා එකක්. ඒකත් ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් ඒවා අපි හඳුන්වන්නේ රසායනික ලක්ෂණ කියලා. ඊළඟට ජෛවීය ලක්ෂණ ගත්තොත් පසේ මේ පාංශු ජෛවීය පද්ධතිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ගස්වල මුල් පද්ධතියත් එක්ක ජීවත් වෙන අපි දැක්කේ නැති වුණාට විශාල ජීවීන් සමුදායක් ඉන්නවා. ඒතර ඒකෙන් ඇහැට පේන අය ඉන්නවා, ඇහැට පේන්නේ නැති අය ඉන්නවා. දැන් ඇහැට පේන අය ඔබ දන්නවා වේයෝ ඉන්නවා, ගැඩුවෙල් පණුවෝ ඉන්නවා, කෘමීන්ගේ කීටයෝ ඉන්නවා, එහෙම ඉන්නවා. ඒ වගේම ඇහැට පේන්නේ නැති දිලීර ඉන්නවා, බැක්ටීරියා ඉන්නවා, ඇක්ටිනෝමයිසිටිස් ජීවීන් කියලා ඉන්නවා. අති විශාල විවිධත්වයක් මේ පසේ අර මූල මණ්ඩල කලාපයත් එක්ක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගහක මෙහෙම උඩට පේන්නේ, පසෙන් උඩට පේන්නේ මේ ටිකට අපි කියනවා වායව පද්ධතිය කියලා. එතකොට මේ වගේ ඒ ගහේ අපිට පේන්නේ නැති මේ වගේ පොළොව මට්ටමින් පල්ලහැ තියෙනවා. මේකට කියන්නේ භූගත පද්ධතිය කියලා. කියන්නේ පොළොව යට තියෙන. මෙන්න මේ භූගත පද්ධතිය ඇතුලේ මේ ගහත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුක්තව ජීවත් වන විශාල ජෛව සමූහයක් මෙතන ඉන්නවා. ඒ ජෛව සමූහය ඉන්නම ඕනි ඒ පස සරු වෙන්න නම්. එතකොට ඔබ සරල උදාහරණයක් ගත්තොත් ගැඩිවෙල් පණුවා ඉන්න පස කොහොමත් සරුයි කියලා ඈත අතීතයේ ඉඳන්ම ගොවීන් දැනගෙන හිටියා. ඒ වගේ ගැඩිවෙල් පණුවා නම් ඇහැට පේන කෙනෙක්නේ. පේන්නේ නැති අය ඉන්නවා අති විශාල සංඛ්‍යාවක් මහා ලොකු මෙහෙයක් කරන. ඉතින් අපි මේ පස නිවැරදිව භාවිතා කළේ නැතොත් මෙන්න මේ පසේ තියෙන භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ, ජෛවීය ලක්ෂණ දුර්වල වුණොත් එහෙම ඒවා භෝගයට අවශ්‍ය විදිහට නොතිබුණොත් එහෙම අන්න පස ටික ටික નિසරු වෙන්න ගන්නවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දන්නවනේ පසෙට මේ ගස් වලට අපි පොහොර දානවනේ. ඒ පොහොර දාන එකෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගහට ඕනි කරන නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ මේ ගහට ඕනි කරන පෝෂක ලබා දෙන්නේ පොහොර දාන්නේ. එතකොට අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ මේ පොහොර දැමීමෙන් හැමදේම සාර්ථක වෙයි කියලා. නමුත් මේ කොච්චර පොහොර දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මේ භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ අපි කියන්නේ ඒකට පාංශු තත්ත්ව කියන එක. එහෙම නැත්නම් අපි ඔකට කියනවා soil health. ඒ කියන්නේ පසේ තියෙන නිරෝගීභාවය. එතකොට ආන්නේක නැති වුණොත්, මේ ලක්ෂණ දුර්වල වුණොත් අපි කොච්චර පසට පොහොර දැම්මත් ඒක සරු පසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය සරු පස කියපු ගාම අපේ ඔළුවට එන්නෙම මේ ගහට හොඳට පෝර තියෙන පසක් කියලා. පොහොරක් තියෙන්න ඕනි සරු පසක් වෙන්න. හැබැයි මේ භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ හොඳ මට්ටමින් තියෙනවා නම් විතරයි ඒක හොඳ සරු පසක් වෙන්නේ භෝගයකට. ඉතින් ගොඩාක් අය අවධානය යොමු කරන්නේ මෙන්න මේ පෝෂක ටික ලබා දීම ගැන පමණයි. හැබැයි යම් හේකින් අපි හිතමු පසේ ජෛවීය ලක්ෂණ දුර්වල වුණොත් මේ දාන පොහොරත් හරියට ගහට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පසේ රසායනික ලක්ෂණ දුර්වල වෙලා පස ආම්ලික වුණොත්, ඒ වගේ වුණොත් එහෙම ඒත් අර දාන පොහොරවල ප්‍රයෝජනෙ ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම පසේ භෞතික ලක්ෂණ දුර්වල වුණොත්, පසේ තියෙන තෙතමනය අඩු වුණොත්, පාංශු ජල ප්‍රමාණය අඩු වුණොත් මේ දාන පොහොර වල කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ සරු පසක් වෙන්න නම් මේ soil condition නැත්තම් මේ පසේ තියෙන තත්ත්ව, භෞතික තත්ත්ව, රසායනික තත්ත්ව හා ජෛවීය තත්ත්ව භෝගයකට හිතකර විදිහට තියෙනවා නම් තමයි ඒක සරු පසක් වෙන්නේ. ඉතින් දැන් අපි විශේෂයෙන් බලන්න ඕනේ මේ තත්ත්ව කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. අපි ඉදිරියේදී බලමු මේ තත්ත්ව මොනවද කියලා. එකින් එක මම මේ පොඩි හැඳින්වීමක් කළේ. මේ ලක්ෂණ මොනවද, ඒ තත්ත්ව ඒවත් කොහොමද තියෙන්න ඕනි සහ ඒවා කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන එක ගැන විශේෂයෙන් බලමු. දිසානායක මහත්තයා පණුව ගැන මතක් කළානේ. ප්‍රියංගා දිසානායක මහත්තයා
පණුවත් අරන් ඇවිල්ලා තියෙන කෝ ඒ පණුව ටික ඈ ඉන්නවනේ. ඉන්නව නේද? පොඩ්ඩක් පෙන්නන්නකෝ බලන්න. මේ ඉන්නේ අපිට උදව් කරන අපේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය දි รา පත් කරවන්න උදව් වෙන පස සරු කරන පණුව. මේගොල්ලෝ තමයි අපි මේ තිසමාතයට ඕනද පණුවේ? පේනවද? අතර අරන් පෙන්නුවොත් තමයි හොඳට පේන්නේ. වීව එකතුණු උකුත ඒකක රස උපරිමයි. මොකද ප්‍රියංකා දිසානායක මහත්මිය හැංගෙන්න බලනව නේද පණුව? ඔව් මේගොල්ලෝ කැමති අඳුරට. ඉතින් මේ ඉන්නේ අපිට ඇත්තටම ඊටාම ප්‍රයෝජනවත් පොළවේ ජීවත් වෙන සතෙක්. අපි මේගොල්ලන්ට කියන ගැඩවිල් පණුව කියලා ඇත්තටම. ඉතින් ගොඩක් ප්‍රදේශවල දැන් අද ගැඩවිල් පණුව අපිට දකින්න අපහසුයි. මොකද මේ අර තිස්සස කිව්වා වගේ මේ පසේ තියෙන ගුණාත්මයන් ගැන කතා කරපුවාම පස කියන්නේ ඇත්තටම බොහොම වටිනා සම්පතක්. අර සීමිත සම්පතක් කිව්වා වගේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඒ කියන්නේ අපේ ජීවනෝපාය මාර්ගයක් තමයි ඇත්තටම කෘෂිකර්මාන්තය. ඉතින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය වටිනාම සම්පත තමයි පස. ඉතින් අර තිස්ස සර් මුලින්ම කිව්වා වගේ ඇත්තටම soil conservation එහෙම නැත්නම් පස සංරක්ෂණය කිරීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. මොකද අපිට අපේ කෘෂිකර්මාන්තයට අදාළ භෝග වර්ධනය කරන්න තියෙන හොඳම මාධ්‍ය තමයි පස. අපිට ස්වභාවිකව ලැබිලා තියෙන පසක්. මොකද සමහර රටවල මේ පස කියන එක මේ අපිට තරම්වත් නැහැ. ඒත් එකම සරු පසක් කියන එක ඊටාම වටිනා දෙයක්. ඉතින් පස ගැන කතා කළොත් ඇත්තට මේ පස නිර්මාණය වෙන්නේ පොළොවේ මාතෘ පාෂාණය කියලා තියෙන ඒක විවිධ ඊටාම දීර්ඝ කාලයක් අවුරුදු 100,000 ගාණක් රසායනික සහ භෞතික ජීර්ණයන්ට ලක් වෙලා ඒක ක්‍රමයෙන් අපේ මේ අපි දකින පස බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මතු පිට පස තමයි අපි හැමතිස්සෙම දකින්නේ. හැබැයි මේ මතු පිට පස ආරක්ෂා නොකර අපි පසුගිය කාලේ ඇත්තටම අපේ වගාවල් කළේ මේ පස ආරක්ෂා කරන්නේ නැතුව. ඉතින් පස ගැන සැලකීමේදී එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේදී අපිට තියෙන අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ පස ආරක්ෂා කිරීම. ඉතින් පසේ තියෙනවා ප්‍රධාන ගුණාත්මයන් තුනක්. අර කිව්වාගේ භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංගයන්. හැබැයි ඒ අතර පසේ ප්‍රධාන කොටස් විදියට අපි සලකන්නේ පසේ තියෙන ජලය සහ පසේ තියෙන වාතය. එතකොට ගුණාත්මක පසක මේ පස එහෙම නැත්නම් පසේ තියෙන පෝෂක ඒත් එකම ජලය කියන කොටස සහ වාතය කියන එක සමතුලිත වෙලා තියෙනවා. හරියට ත්‍රිකෝණයක පාද තුනක ආකාරයට මේ සමතුලිතතාවය කියන එක ඊටාම වැදගත්. ඉතින් අද අපි කතා කරන අපේ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිතව තියෙන පස ඔය සමතුලිත බවින් තොර වෙලා තියෙනවා. මොකද අපි මේක එකක් පස ආරක්ෂා කරලා නැහැ. අනික පස අවිධිමත් විදියට තමයි කළමනාකරණය කරලා තියෙන්නේ. එතකොට නිවැරදි කළමනාකරණය තුලින් අර පසේ තියෙන ප්‍රධාන අංග ඝන ද්‍රව සහ වායු කියන කොටස ඒත් එක්කම අර කතා කළා වගේ භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කියන ගුණාත්මයන් තුන. අපි ඒකට කියන soil properties කියලා. ඒ සාධක ටික අපි නිවැරදිවට කළමනාකරණය කරගත්තොත් අපිට පුළුවන් සරු පසක්. එහෙම නැත්නම් අපි ඇත්තටම කිව්වොත් මේ සරු පස කියනවට වඩා අපි කතා කරනවා පූර්ණ සාරවත් බව කියලා, පිරුණු සරු බව කියලා. එතකොට අර සියලුම ගුණාත්මයන් දිනු කිරීම තමයි එතනදී කතා කරන්නේ. මොකද අපි පසුගිය කාලේ ඇත්තටම කතා කළේ මේ රසායනික ගුණාත්මය විතරයි. ඒ කියන්නේ අර තිස්සස පෙන්නවා වගේ පසේ අපි හිතන්නේ ගහකට අවශ්‍ය පෝෂක තියෙනවා නම් විතරයි පසක් සරුයි කියලා. ඒ කියන්නේ එතනිනුත් අපි කතා කළේ පසේ තියෙන භෞතික රසායනික ජීව විද්‍යාත්මක ගුණාත්මයන් අතර නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂක තුන විතරයි. හැබැයි ශාක පෝෂණයේදී පෝෂක 16ක් 18ක් විතර මේ විවිධ ආකාරයෙන් ශාකවල වර්ධනයේට, පැවැත්මට, ගුණාත්මක ආහාර ඒ කියන්නේ අස්වැන්නට මේ හැම දෙයකටම බලපානවා. ඉතින් මේ හැම දෙයක්ම දෙන්න නම්
අපි මේ පසේ තියෙන අර ගුණාත්මයන් තුනම දියුණු කරන්න අවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් පසේ ඒ කියන්නේ අපි එක ප්‍රදේශවල ගත්තොත් දැන් සාමාන්‍යයෙන් කල්පිටිය වගේ ප්‍රදේශයක් ගත්තොත් වැලි පසක් තියෙන. ඒ කියන්නේ 90ක් විතර තියෙන වැලි. අපි කියනවා සෑන්ඩි රෙගුසෝල් සොයිල් කියලා. මම උදාහරණයක් විදිහට පෙන්නන්නම් ඇත්තටම මේ තියෙන වැලි පසක්. එතකොට මේ වැලි පසේ අර අපි කියන ගුණාත්මයන්ගෙන් මේ පසේ කාබනික ද්‍රව්‍ය ඉතාම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. පසේ වැලි කියන කොටස තමයි වැඩි, ප්‍රතිශතය වැඩි. නමුත් තව ප්‍රදේශයක් ගත්තොත් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය කුරුණෑගල වගේ සමහර විට ඒත් එක්කම මේ කුඹුරු පස් ආශ්‍රිත පසක් ගත්තොත් මේ වගේ කහ පාටට හුරු පසක් තියෙන. ඉතින් ඔබට පේන ඇති මේකේ මේ කාබනික ද්‍රව්‍ය එහෙම හරි අඩුයි. කහ පාට පසක් තියෙන්නේ. අපි කියනවා yellow podsolic soil වගේ එහෙම විවිධ නම් වලින් අපි භාවිතා කරනවා. ඊළඟට ඔබ පේනවා ඇති සමහර ප්‍රදේශවල තියෙන මේ වගේ කළු පාට පසක්. ඔබට පේනවා ඇති මේ පාට දෙකේ වෙනස. ඉතින් අපි සරු පසක් කියලා අපි භෞතික වශයෙන් අපිට දකින්න පුළුවන් මේ කළු පාට පසට තමයි අපි කියන්නේ සරු පසක් කියලා. එතකොට ඔබ කතා කළොත් ඔබේ ගෙවත්තේ කල්පනා කළොත් බලන්න ගෙවත්තේ කොහෙද මේ කළු පාට සරු පසක් තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කුණු ගොඩක් තියෙන ආශ්‍රිතව තියෙන පස කළු පාටයි. ඔබ දකින්න ඇති අපි කියනවා දැන් ඉස්සර නම් අපි ගෙවල් වල කියනවා පිළිකන්න කියලා. ඒ කියන්නේ අපේ කුස්සියෙන් එළවලු කපලා හොදලා අයින් කරන වතුර ටික ඔක්කොම මුළු තැඟේ පිටිපස්සට විසි කරනවා. එතන ඔබ දකින්නවා හැමතිස්සෙම මොනවා හරි පැල වෙලා තියෙන මිරිස් පැල, තක්කාලි පැල, වට්ටක්කා පැල, පිපිඤ්ඤයි වගේ විවිධ පැල වර්ග පැල වෙලා තියෙනවා. ඉතින් එතෙන්ට ඒකට හේතුව මේ ඉබේ පැලවෙන්න හේතුව ඇත්තටම එතන පෝෂණය දියුණු වෙලා තියෙන්නේ. ගුණාත්මය දියුණු වෙලා තියෙන්නේ අර භෞතික රසායනික ජීව විද්‍යාත්මක ගුණාත්මයන්. එතකොට මේ භෞතික රසායනික ජීව විද්‍යාත්මක ගුණාංගයන් තුන ගත්තොත් මම ටිකක් ඒක වැඩිපුර විස්තර කරන්නම්. භෞතික ලක්ෂණ. එහෙම නැත්නම් අපිට ඇහැට පේන අතට දැනෙන දේ තමයි භෞතික දේවල් කියන්නේ. අර කිව්වා වගේ පසේ වැලි ගතිය, මැටි ගතිය, ඒත් එකම පසේ සැහැල්ලු බව. අපි කියනවා පසේ වාතය අඩංගු විය යුතුයි. පස සැහැල්ලු විය යුතුයි. ඇයි පස සැහැල්ලු වෙන්න ඕනේ? අපි දන්නවා ගහක මුලකින් තමයි මේ ශාකයට අවශ්‍ය පෝෂක උරාගන්නේ. එතකොට මේ මුල් පද්ධතිය සැහැල්ලු මේ කියන්නේ පස සැහැල්ලුනොත් තමයි ගහක මුල හැමතැනම මේ පස තුල ගමන් කරලා ගහට අවශ්‍ය පෝෂණ ලබා ගන්න මේ හැකියාව හම්බෙන්නේ. එතකොට මේ මුල් පද්ධතිය පැතිරිලා වැඩෙන්න නම් පසේ සැහැල්ලු බව තියෙන්න ඕනේ. ඒකම ගැඹුර. මේ පසේ ගැඹුර කියන එක ඒ කියන්නේ අපේ මුල් පද්ධතියේ පස තුලට ගමන් කරලා කොච්චර එයාට පැතිරෙන්න පුළුවන්ද කියන එක ඒත් එක්කම පසේ පැහැය. දැන් මම පෙන්නුවා ඔයගලන්ට කළු පාට පස තමයි මේ අපි සරුයි කියලා සාමාන්‍යයෙන් දකින්නේ. නමුත් අපි දකිනවා රතු පාට පස තියෙනවා. ඒ වගේ විවිධ ප්‍රදේශවල විවිධ ආකාර පස් තියෙන. ඉතින් ඒකත් ඇත්තටම අපිට හරි වටිනා සම්පතක්. ඒ විවිධ ආකාරයේ පස් තියෙන එක. එතකොට අපිට විවිධ ආකාරයේ භෝග වර්ග ඒ පසට අනුව හඳුනා ගන්න පුළුවන් සහ වගා කරලා ඒ ගුණාත්මයන් අනුව අපිට හොඳ භෝග තෝරගන්න පුළුවන්. විවිධ ප්‍රදේශවල අපි දන්නවා ලංකාවේ කෘෂි දේශගුණික කලාප තියෙනවා. එතකොට මේ පස ආකාර අනුවත් අපි මේ දේශගුණික කලාප වෙන් කරලා තියෙනවා. ඒත් එකම දැන් ශාක වර්ධනෙත් එහෙම නැත්නම් පස සරු කිරීමේදී අපේ වැදගත් තව අංගයක් තමයි පසේ රසායනික ගුණාත්මය. රසායනික ගුණාත්මයන් අතර අර සර් කිව්වා වගේ ආම්ලිකතාව එහෙම නැත්නම් අපි කියනවා pH අගය. ඒත් එක්කම ලවණතාවය අපි කියනවා ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි එහෙම නැත්නම් මේකේ තියෙන අයන වල සාන්ද්‍රණය. ඒත් එක්කම පසේ තියෙන පෝෂක. ඉතින් මෙතනදී අර කතා කළා වගේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ තව ශුද්ධ පෝෂක රාශියක් තියෙනවා. ඉතින් මේ පෝෂක තියෙනවද කියන එක සහ වැදගත්ම දේ තමයි පෝෂක රඳවා ගැනීමේ හැකියාව. එතකොට පසේ පෝෂක රඳවා ගැනීමේ හැකියාව වැඩි නම් අපිට පුළුවන් මේ පස අපේ භෝග වගාවලට නිරන්තරයෙන්ම
පාවිච්චි කරන්න එතෙන්දි වැදගත් වෙන්නේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. භෞතික ලක්ෂණ කිව්වම මම හිතන්නේ සර් කිව්වා අපිට ජීව විද්‍යාත්මක ලක්ෂණ අතර පසේ ඉන්න ගැඩවිලු වගේ අපිට පේන සතු සහ අපිට නොපෙනෙන අපේ ඇහැට නොපෙනෙන අපිට ඊ타මාත්ම වටිනා කාර්යභාරයන් සිදු කරන. ඒ කියන්නේ පසේ දියුණුවට සහ ශාක පෝෂණයට ඊ타ම වැදගත් කාර්යභාරයන් කරන මේ ශුද්ධ ජීවීන් විශේෂයෙන්ම දිලීර බැක්ටීරියා ඊළඟට ප්‍රොටෝසෝවා නෙමටෝඩා වගේ සත්තු ඉන්නවා. ඉතින් විශේෂයෙන් මම කතා කළොත් ඒගොල්ලෝ ගැන පසේ සැහැල්ලු බව හදන්න. ඒත් එක්කම පසේ තියෙන කාබනික ද්‍රව්‍ය දි รา පත් කරවන්න. ඒත් එක්කම පසේ තියෙන විෂ ගතිය නසන්න පුළුවන්. ඊළඟට පසේ අහිතකර ජීවීන් ඉන්නවනම් රෝගකාරක ඒවා විනාශ කරන හැකියාව තියෙන. ඒත් එක්කම පසට සමහර පෝෂක විශේෂයෙන්ම අපේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කරලා පසට ලබා දෙන සහ පසේ තියෙන පොස්පරස් වැනි ශාකවලට උරාගත නොහැකි පෝෂක වර්ග ශාකවලට උරා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න මේ ශුද්ධ ජීවීන්ට සහ මේ ගැඩවිල්ල වගේ සතුන්ට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගුණාත්මයන් දියුණු කරගත්තොත් අපිට මේ පස කියන එක මහා සම්පතක්. මොකද පස කියන එක තමයි අපිට හදාගන්න පුළුවන් දේ. ඒ කියන්නේ ගුණාත්මේ වැඩි කරගෙන දියුණු කරගන්න පුළුවන් පහසුවෙන් පස. ඉතින් පස ආරක්ෂා කරගෙන පස දියුණු කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ වගාවකට ආරම්භයක් දෙන්න. ඔබ කියන්නේ සරු කරන්න ඕන ශාක නෙවෙයි පස. ඔව්. පස තමයි සරු කරන්න පස තමයි දියුණු කරන්න. පස දියුණු කරගන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ සරු කිරීම සහ ගුණාත්මේ වැඩි කරගන්න එක. ඒක තමයි අපි පස දියුණු කරනවා කියලා ඇත්තටම කියන්නේ. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. මොකද අපි අපේ රටේ පහසුකම් තියෙන ගොවි ජනතාවට තමන්ගේ පස ඊටාම අඩු මුදලකට මේ පරීක්ෂා කරගන්න. ඒ කියන්නේ පස් සාම්පලය නිවැරදි ආකාරයට තමන්ගේ ශාස්ත්‍රීය වගා ශාස්ත්‍රයෙන් පස් සාම්පලයක් අරගෙන පස් නියදියක් අරගෙන ඒක අපේ විද්‍යාගාරයකට දුන්නාම අපි බලනවා ඒකේ pH අගේ කොච්චර තියෙනවද, ලවණතාව කොහොමද, ඒකේ කාබනික ද්‍රව්‍ය කොච්චර තියෙනවද සහ පොස්පරස් පොටෑසියම් වගේ පෝෂක කොච්චර තියෙනවද කියලා. ඉතින් අර පස සරු කරන එකටත් වඩා අපි කතා කරන පසේ නිරෝගීකම. ඒක තමයි අපේ ලෝකයේ දැන් කතා කරන ප්‍රධාන මාතෘකාව. පස ගැන ගත්තොත් පස සරු කරනවට වඩා පස නිරෝගී කරගත්තොත් අපිට නිරෝගී ශාකයක් ලබා ගන්න පුළුවන්. පස ලෙඩ වුණොත් අපිට ලෙඩ වෙනවා. ඔව්. දැන් නියදී පරීක්ෂා කරන පොඩ්ඩක් තිබ්බම දෙන ඇටරයක් වගේ අරන් යන්න ඕනේ නෑ නෑ. අපිට පස් ග්‍රෑම් 500ක් තිබුණා නම් හොඳටම ඇති. හොඳයි. අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන පස ගැන මට අවසර දෙන පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගෙන් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. සිග්නල් චාකෝල් ලෙමන් දන්තා ලේපය සුදුවන් දද්දපලක් ලබා දෙයි. සිරිලක සිනාසුරකේවා. අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ පස ගැන. තිසජනායක මහත්තයා ප්‍රියංගා දිසානායක මහත්මිය හොඳට පැහැදිලි කළා පස සරුතැන්. දැන් පිළිකන්නේ පස සරුයි බලපුවාම. පිළිකන්නේ පස කොච්චර සරු වුණත් සමහර භෝග වැවෙන්නේ නැහැ නේ. සමහර ඒවා වන්න වැද උදාහරණයකට ඔලිව් ගහක් හිටෙවොත් එහෙම පිළිගන්නේ සමහරට ඉතින් ගහ හැදෙන්නත් ඉතින් ගෙඩි හැදෙයිද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔලිව් කියන්නේ ලෝකයේ තියෙන වටිනාම ඵලයක් ලබා දෙන ශාකයක්. ලෝකේ තියෙන ඉතාමත්ම ගුණාත්මක ගෙඩියක් නේ ඔය ඔලිව් කියන්නේ. තෙල් පවා හිඳින්නේ ඔලිව් ගෙඩියෙන්. හැබැයි ඔලිව් හැදෙන්නේ කොහෙද? වතුර පොදක් නැති කාස්ටක පොළවේ. ඔලිව් ගහ හැදෙනවා වතුර හොයාගෙන යනවා ඇති මුල. හැබැයි ඔලිව් ගහ හැදිලා ලෝකේ තියෙන ගුණවත්ම ඵලයක් අපිට ලබා දෙනවා. මේක හරි පුදුමයිනේ. එතන කොහෙද සරු පොළවක්? දැන් අපි මෙහෙමයි. අර එක එක ගස්වල තියෙන්නේ අර ඒගොල්ලෝ එක එක විදිහේ පරිසර වලට හුරු වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් නුවරඑළිය ඔබ කිව්වා වගේ අර නුවරඑළියේ ගියාම අපිට පේන්න තියෙන ලස්සන ලොකු රෝස මල් හැදිච්ච ගස්. අපි මෙහෙ ගෙනල්ලා හැදුවට අර මේ වගේ එකක් තමයි අන්තිමට හැදෙන්නේ. ඒකට මේ පස විතරක්ම නෙමෙයි අනෙකුත් දේශගුණික සාධකත් බලපානවා. ඒ කියන්නේ ආලෝකයේ අවශ්‍ය ප්‍රමාණය, ආර්ද්‍රතාවය, එතකොට වර්ෂාපතනය, පසේ තියෙන තෙතමනේ. දැන් සමහර භෝග වර්ග තියෙනවා වියලි පසක තමයි එයා ගොඩක් හොඳින් වර්ධනය වෙන්න කැමති. සමහර ශාක තියෙනවා තෙතමනේ සහිත පසක තමයි හොඳින් වර්ධනය වෙන්න කැමති. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කොහිල ගහ. කොහිල ගහක් අපි ගොඩාක් වියලි පරිසරයක හැදුවට ඒක සාර්ථකව හැදෙන්නේ නැහැ. හැබැයි අර වතුර එකතු වෙන තැන හදපුවාම
සාර්ථකව හැදෙනවා. ඒ කියන්නේ ඒ එක එක ගස් වලට ආවේනික එයා කැමති පාංශු පරිසරයක් තියෙනවා. වවන භෝගය අනුව තමයි පස සරුද නැද්ද පස ගුණාත්මකද නැද්ද කියලා තියෙනවා. අපි තෝරගන්න භෝගය අනුව. ඔව්. එතකොට දැන් ඒ වගේම දැන් ඔය මම හිතන්නේ ඔය ගොඩාක් විශේෂයෙන්ම අපි සාමාන්‍ය ගෙවතු වගාවක් කළත් මහා පරිමාණීය වගාවක් කරත් අපි ගොඩාක් වෙලාවට මේ අර අපේ ඉස්සෙල්ලා අපේ සාකච්ඡාවේදීත් කියවුණා එක මේ ඒ තමයි මේ පසට අර නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් ඔන්න ඕවා අන්තර්ගත ඒවා තමයි අපි පොහොර කියලා කියන්නේ. එතකොට ඒවා අන්තර්ගත කෘත්‍රිමව හදන සංයෝග තියෙනවා විද්‍යාගාරයක ඒවට කියනවා රසායනික පොහොර කියලා. ඒවම අන්තර්ගත කාබනික ද්‍රව්‍ය තියෙනවා ඒවට කියනවා කාබනික පොහොර කියලා. හැබැයි මේ ගහ දන්නේ නැහැ මොන පොහොරද මට ලැබුණේ කියලා. ගහට ඕනි කරන්නේ අර කියන නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් කියන අයන ටික තමයි ගහට ඕනි. ඒක රසායනික පොහොර වලින් ලැබුණද කාබනික පොහොර වලින් ලැබුණද කියන එක ගහට අදාළ නැහැ. රටින් ගෙනාවද නැත්නම් හැදුවේ කවුද? ඒකේ සන්නාමය මොකද්ද? බ්‍රෑන්ඩ් එක මොකද්ද? කිසි දෙයක් අදාළ නැහැ. අදාළ නැහැ. එයාට ඕනි අර කිව්ව අයන ටික උරා ගන්න තමයි ඕනි. හැබැයි දැන් අපේ ගොඩාක් ගොවි මහත්තුරු අර ඉස්සෙල්ලා අපේ ප්‍රියංග මහත්මිය පැහැදිලි කළා වගේ මේකට මේ පසේ තියෙන හෙල්ත් එක නැත්තම් සොයිල් හෙල්ත් ඒ කියන්නේ පාංශු නිරෝගීතාවය පවත්වාගෙන යන්න වර්තමානයේ ගොවි මහත්තුරු ඒ තරම්ම මේ වැඩි අවධානයක් යොමු කළා නැහැ. හැබැයි ඔක අපේ අතීතයේ ගොවි මහත්තුරුන්ගේ බොහොම තිබුණ එකක්. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ ඔය වගා කරන්න උදැල්ල ගහනකොට වැඳලානේ පටන් ගන්නෙ. වැඳලා ඒකට වැඳලා පටන් ගන්නෙ. හැබැයි ඒවා ටික ටික අපෙන් අයින් වුණා නේද? ඊට පස්සේ අපි මේකට යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කළා, රසායනික ද්‍රව්‍ය දාලා අපි මේ පස බය කළා, ගස් බය කළා නිකන් මේ පළදාව ගන්න වගේ තත්යකට ආවා. මේ අර ඒ වාණිජකරණයට ලක්වීමත් එක්ක. එතකොට අර මේ වගාකරුවන්ගේ මනසින් අයින් වුණා මේ පසේ තියෙන අර නිරෝගීතාවය රැකගන්න කරන්න ඕනි දේවල්. ඒ හින්දා ඒගොල්ලන්ගේ ඔළුවේ තිබුණේ මේකට පෝර දාන කතාව විතරමයි. මම කියන්නේ පෝර දාන්න ඕනි නෑ කියලා නෙමෙයි. අපි මේ ගහෙන් අස් වෙන්න ගන්නවනේ. දැන් අපි හිතමුකෝ මේකෙන් අපි ගන්නවා කියලා යම්කිසි මේ වගේ මොකක් හරි අස් වෙන්නක් ගන්නවා ඵලයක්. එතකොට ඒ වගේ ඒවා අපි හිතමුකෝ මේකෙන් කිලෝ 5ක් ගන්නකොට අර මෙයා මෙහෙන් උරාගත්ත නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් ගිහිලා මේකේ තැම්පත් වෙලා තියෙනවා. මේ අස්වැන්න අපි වෙන කොහාට හරිනේ. සමහරට භෝගයේ තියෙන්නේ කුරුණෑගල නම් මේ අස්වැන්න ඉන්නේ කොළඹට. එතකොට මේ පසෙන් අයින් වෙච්ච පර පෝෂක ටික මේකේ තියෙනවා. ඒ ටික පරිභෝජනය කරන්න වෙන කවුරු හරි. ඒ ටික අහපව පසට ලැබෙන්නේ නැහැ. එතකොට දිගටම වගා කරනකොට පසෙන් මේ පෝෂක මේ ගහ උරාගෙන ඒවා හිඟ වෙනකොට තමයි පෝර දාන්න වෙන්නේ. එතකොට අපි කලේ ගොඩාක් වෙලාවට රසායනික පෝර දාන එක. මේවා ලස්සනට තියෙනවා මේ රසායනික පෝර මේ වගේ කැට විදිහට හදලා තියෙන්නේ ලේසියෙන් දාන්න. එතකොට දැන් සමහර ගොවි මහත්තුරු සමහර අය හැමෝම නෙමෙයි උඩට දන්න අය ඉන්නවා. සමහර අයගේ හිතේ තියෙනවා සමහරලාට මේ සමහර අය හිතනවා මේ පෝර කැටේ මේ මුල දිගේ උඩට යනවා ඇති කියලා. එහෙම වෙන්නේ නැහැ. මේවායේ තියෙන ලවණ මේවා මේකේ තියෙන වතුරේ දිය වෙනවා. දිය වෙලා අයන බවටපත් වෙනවා. අයන බවටපත් වෙලා වතුරේ දිය වෙලා තමයි උරාගන්නේ. දැන් හසන්ත මහත්මයා එහෙම දිය වෙන්න වතුර තියෙන්න එපා පොළවේ. ඒ අවශ්‍ය වතුර ප්‍රමාණය තිබුණ නැත්නම් මේ පොහොර කොච්චර දැම්මත් මොකද වෙන්නේ? තෙතමනේ පවත්වා ගන්න බැයි නම් පොහොර ටික උරා ගන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට හරීම වැදගත් මාතෘකාවක් කියනවා මේ පසේ තියෙන ඒවයින් මෙන්න මේක. මේකට කියන්නේ කලිල කියලා. පාංශු කලිල කියලාත් කියනවා. මේක සාමාන්‍යයෙන් කියන්නේ 0.0.02 මිලිමීටර් වලට වඩා අඩු විස්කම්බයෙන් යුක්ත අංශු. ඒ කියන්නේ මේවා ඇහැට පේන්නේ නැහැ. ආලෝක අන්වීක්ෂණුත් හොයාගන්න අමාරුයි. ඊටත් වඩා අර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ මට්ටමින් පේන තරම් චූටි අංශු. මේ කලිල පුදුමාකාර සේවයක් කරනවා මේ පොහොර සම්බන්ධයෙන්. එතකොට මේ කලිල අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් මෙහෙම කොටස් දෙකකට. ඒ තමයි අකාබනික කලිල කියලා බෙදන්න පුළුවන්. ඊට පස්සේ බෙදන්න පුළුවන් කාබනික කලිල කියලා.
මේකට උදාහරණයට දාන්න වෙන්නේ මැටි කලිල කියලා. මැටි අංශු වලින් සමන්විත කලිල. මේකට උදාහරණයට දාන්න වෙන්නේ හියුමස්. හියුමස්. දැන් එතකොට මේ හියුමස් කොහෙන්ද ලැබෙන්නේ? හියුමස් ලැබෙන්නේ මේකට මේ පසට එකතු වන ශාක හා සත්ව ද්‍රව්‍ය, භෝගාවශේෂ, අපි දාන කාබනික පොහොර ජීර්ණය වීගෙන යනකොට අපි හිතමු කොළ ගොඩක් කියලා ජීර්ණය වෙලා යනකොට අන්තිම හරියක් එනවා කොළද මොන කොළද මොකද්ද කියලා හොයන්න බැරි නිකන් කුළු ටිකක් බවට පත් වෙනවා. ආන්න එහෙම වෙලා සෑහෙන මගක් දුරට වියෝජනය වුණාන් පස්සේ ඒ පුංචි අංශු වලට තමයි අපි කියන්නේ හියුමස් කියලා. ඒවා කාබනිකයි. ඒවා අර මේ සයිස් එකේ තමයි තියෙන්නේ. මම නිකන් දල වශයෙන් අඳින්නම් එහෙම ඒවට මෙහෙම නිශ්චිත හැඩයක් දෙන්න බෑ. මැටි කල්ල වලට දෙන්න පුළුවන් නිශ්චිත හැඩයක්. ඒවා මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. මේ වගේ හැඩයක්. ওই වගේ හැඩයක් තියෙන්නේ. දැන් විශේෂම වැදගත්ම ලක්ෂණය තමයි මේවා ඍණ ආරෝපිත අංශු මෙහෙම. ඍණ ආරෝපිත අංශු. ඍණ ආරෝපිත අංශුම. මේවායක් තියෙනවා ඍණ ආරෝපණය මේ විදිහට. මේවා ඍණ ආරෝපිත අංශු හින්දා ධන අයන අවශෝෂණය කරගන්න පුළුවන් මෙහෙම. ධන අයන මේකට අධිශෝෂණය කරලා තියාගන්න පුළුවන් මෙහෙම. අර දාන පොහොර අයන බවට පත් වෙනවා කියලා මම කිව්වනේ. අයන බවට පත් වෙලා මෙන්න මේ කලිල මගින් ඒවයි තියෙන ඍණාරෝපණ මගින් තමයි මේවා රඳවලා තියාගන්නේ. ඒ රඳවලා තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ පොහොර දාපුවාම දාපු සැනින් උරා ගන්න බෑනේ. ඒ කියන්නේ ටික තමයි. දැන් අපිට වේල් 6කට විතර කෑම එක සැරේ කන්න කිව්වට කා ගන්න බෑනේ. කොච්චර ඌවනාව තිබුණත් ටික තමයි උරාගන්නේ. එතකොට ඒ උරාගන්නකම් මේක රඳවලා තියාගන්න ඕනේ. රඳවලා තියාගන්නේ මෙන්න මේ කලිලවල පෘෂ්ඨයට සම්බන්ධ කරගෙන. දැන් බැරි වෙලාවත් පසක මැටි කලිල තියෙන ප්‍රමාණය ඊටාම අඩු වුණොත්. දැන් කලින් කතාවේදී කියවුණා දැන් වැලි පස નિසරුයි කියලා. ඒකට හේතුව තමයි ඒකේ හියුමස් තියෙන්නේ ඊටාම අඩුවෙන්. ඒ වගේම මැටි කලිල තියෙන්නේ ඊටාම අඩුවෙන්. එතකොට අර පොහොර දැම්මට පොහොර ටික ගබඩා කරගන්න බෑ. ඒ පොහොරවල තියෙන පෝෂක ගබඩා කරගන්න බෑ. ඊටාම ඉක්මනින් අර පොහොර ටික පල්ලහැට ශරණය වෙලා ගිහින් සමහර විට භූගත ජලයට එකතු වෙලා පෝරනාස්ති වෙනවා. භූගත ජලය දූෂණය වෙනවා. ප්‍රශ්න දෙකයි. ඉතින් ඒක නිසා දැන් ගොඩාක් වගාකරුවෝ මේම එකක් ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ කලිල ගුණය තියාගන්න ඕනි කියන එක. ඒ කලිල ගුණය තියාගත්තොත් තමයි අපි දාපු පොහොර ටික කාලයක් යනකම් රඳවා පවත්වා ගන්නේ. නැත්තම් මේ ටික පල්ලහැට ශීර්ණය වෙලා අයින් වෙලා යනවා. එතකොට අර දාපු පොහොර වලට කරපු වියදමත් අපරාධ වෙනවා. එතකොට මේ කලිලමය ගුණාංග දැන් අපිට සාමාන්‍යයෙන් මේ මැටි කලිල අඩුයි නම් අපිට පසකට ප්‍රායෝගිකව මැටි කලිල එකතු කරන එක අමාරුයි. මැටි එකතු කරලා මිශ්‍ර කරන්න අමාරුයිනේ. හැබැයි මේවා දාන්න පුළුවන්. කාබනික ද්‍රව්‍ය එකතු කරන්න හරි ලේසි. කොළ පොහොර තියෙනවා, ගුම පොහොර තියෙනවා, එළු පොහොර තියෙනවා. ඒවයි තියෙන ඕනි තරම් ඔය ඒක ජීර්ණය වෙලා යනකොට හියුමස් බවට පත් වෙනවා. හියුමස් කියලා කියන්නේ අර්ධ වශයෙන් ජීර්ණය වෙච්ච කාබනික කලිල. හැබැයි අනිත් එක තමයි මේක තවදුරටත් ජීර්ණය වෙන්නේ නැහැ. මේ හියුමස් කියන එක තවදුරටත් ජීර්ණය වෙලා එයා අන්තිමටම මොකද වෙන්නේ? අර කනිජ අයන නිදහස් කරනවා. එතකොට මේ කනිජ අයන ටිකත් මෙයාට ගන්න පුළුවන්. දැන් මේ හියුමස් ටික දීර්ඝ කාලයක් තියාගන්න නම් නිරන්තරයෙන්ම කාබනික කලිල එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ හරි විදිහට ගත්තොත් රසායනික පොහොර විතරක් දාලා ඒකේ කාර්යක්ෂමතාවය ගන්න බෑ. මොකද ඒ වගේ තියෙන පෝෂක ටික රඳවා ගන්න නම් පස්සේ අර කලිල ගුණය තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ පස පිළිබඳව ලොකු මේ අධ්‍යයනයක් නැත්නම් ඒ දැනුමක් තියෙනවා නම් ප්‍රායෝගිකව දාන රසායනික පොහොරෙනුත් උපරිම කාර්යක්ෂමතාවය ලබා ගන්න පුළුවන්. පොහොර අපතේ යන එක අඩු කරගන්න පුළුවන්. තිස මහත්තයා ඔය කාෂ්ඨක පොළවේ ඔලිව් ගස් හැදුනට මම අටපට්ටම වැඩසටහනෙත් පෙන්නලා තියෙනවා. හොඳට සරුවට මේ ඔලිව් වැක්කිරෙනවා. වතුර පොදක් පේන තෙක්මානේ නෑ ඒ පොළවේ. හැබැයි ඒ පොළොවට කංකුම් ගිහිල්ලා දැම්මොත් එහෙම, ගොටුකොළ දැම්මොත් එහෙම, කොහිල දැම්මොත් එහෙම වැවෙන්නේ නෑ. වෙලිලා යයි දඬු ටික. හැබැයි ඔලිව් හැදෙනවා. අපි තෝරගන්න භෝගය අනුව තමයි පසේ ස්වභාවය කොයි වගේද කියලා තීන්දුව වෙන්නේ. පසේ ස්වභාවය අනුව තමයි අපි භෝගය තීරණය කරන්න ඕනේ. මේ කාරණා දෙක ඊට වැදගත් වෙනවා. ඒ පසේ
ඒ භෝගයට අදාළ පසේ ගුණාත්මක භාවය රැකගන්නේ කොහොමද කියලා අපේ ගොවි මහත්තුරුන් තුල තිබුණු දැනුම අපේ පාරම්පරික ඥානෙ දැන් ওই නියදි පරීක්ෂා කිරිලි විද්‍යාගාරවල පරීක්ෂා කිරිලිව මොකවන්නේ නැහැ නේ ඉස්සර ගොවි මහත්තුරු ගොවි ඕවා දැනගෙන වැඩේ කරලා තියෙනවනේ කොහොමද ප්‍රියංග මහත්මිය වැඩ කරන්න ඇත්තේ ඇත්තටම ඉස්සර අපි අහලා තියෙනවා මේ ගොවි මහත්තුරු පසේ ආම්ලිකතාවය ටෙස්ට් කරලා තියෙනවා ඒ ටෙස්ට් කරලා තියෙන්නේ පස ටිකක් කටේ ගාලා පස් කාලා බලන්න ඔව් හැබැයි අපිට දැන් ඒක කරන්න බෑ. උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කිව්ව ඒකද දන්නේ අපි ගොඩක් වෙලාවට අපේ දැන් ඒ කාලේ අපි පාවිච්චි කළේ ඇත්තටම ওই කතා කරන කාලේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ අපේ අත්තලගේ කාලේ මේ කාබනික පොහොර විතරයි ඒගොල්ලෝ පාවිච්චි කළේ. හැබැයි අපි කතා කරන හරිත විප්ලවයෙන් පස්සේ අපිට ගොඩක් රසායනික ද්‍රව්‍ය ආවා. ඊට පස්සේ ඒවා දාපුවාම අර කතා කළා වගේ දැන් අපිට ඒ කාලේ තිබුණ සරු පසක්. අර අපි කතා කරපු අර පසේ ගැඹුර කාබනික ද්‍රව්‍ය ප්‍රමුඛ ඒ කාලේ පාවිච්චි කළේ කාබනික පොහොර විතරයි. එතකොට අනිත් එක ඒ කාලේ ඇත්තටම මේ ගොවිතැන කියන එක හරි ගෞරවයෙන් කරපු දෙයක් පස ආරක්ෂා කළා ගොවි මහත්තුරු. අපි දන්නවා වැටි බැඳලා ගල් වැටි දාලා ඊට පස්සේ පසට වසුන් දාලා ඒ වගේ ගොඩාක් උපක්‍රම එක්ක තමයි ඒගොල්ලෝ මේ ඒ කෘෂි කර්මාන්තය කළේ. හැබැයි අපි රසායනික ද්‍රව්‍ය හම්බුණත් එක්කම අපේ මේ අවිධිමත් භාවිතයක් ඇත්තටම පුරුදුනේ. මොකද අපි දැන් අර කිව්වා වගේ විශේෂයෙන්ම නයිට්‍රජන් පෝෂකය තමයි ගොඩක්ම අපි කතා කරන යූරියා පොහොර. මොකද ගොවි මහතුරු දැනුත් අපි දකිනවා මේ රූපවාහිනියෙන් මේ ගොවි මහතුරු මේ යූරියා පොහොර ඉල්ලනවා. මොකද ඒකට හේතුව යූරියා වල තියෙන නයිට්‍රජන් පෝෂකය අපේ ප්‍රධාන හැම භෝගයකම වගේ මේ අස්වනු තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි නයිට්‍රජන්. විශේෂයෙන්ම වී වගාවේ අස්වැන්න තීරණය කරන ප්‍රධාන පෝෂකය තමයි නයිට්‍රජන් පෝෂකය. හැබැයි මේ පෝෂක අර කතා කළා වගේ අපි පසට දැම්මට මේ පසේ රඳා පැවැත්මේ හැකියාව තියෙන්න අත්‍යවශ්‍යයි. මොකද පසේ පෝෂක රඳව ගන්න හැකියාව නැත්නම් අර කිව්වා වගේ පොළව තුලට ගමන් කළ ශරණය වෙනවා. ඒත් එක්කම වතුරට ගමන් එකතු වෙලා අපේ භූගත ජලයට එකතු වෙනවා. ඒත් එක්කම ජල පහරවල් වලට එකතු වෙලා සේදිලා යනවා. ඒත් එක්කම වායු ගෝලයට එකතු වෙනවා. ඒ වගේ විවිධ ආකාරවලින් විශේෂයෙන්ම නයිට්‍රජන් පෝෂකය ඉවත් වෙනවා. ඉතින් අපි අර කිව්වා වගේ කාබනික ද්‍රව්‍ය පස්සට දාලා ඒ පෝෂක රඳවා ගැනීමේ හැකියාව වැඩි කළොත් අපිට පුළුවන් අර ශාක පෝෂක අපි යොදන ප්‍රමාණයේ උපරිම කාර්යක්ෂමතාවත් ගන්න. ඇත්තටම කතා කළොත් අපේ ගොවි මහත්තුරු මේ කාර්යක්ෂමතාව ගැන ඒ කියන්නේ උපරිම කාර්යක්ෂමතාව ගැන හිතුවේ නැහැ. හැමතිස්සෙම හිතුවේ පසට පොහොර දාන එක විතරයි. මේ පොහොර දාපු ටික ඔක්කොම ශාකයට උරාගත්තද අපතේ ගියාද ඒ මොකුත් හිතුවේ නැහැ. හැබැයි ඒ දිහා විද්‍යාත්මක බැලුවොත් අපි අර දාන පෝෂක උදාහරණයක් විදිහට අපි ගමු වී ශාකය. එතකොට වී ශාකයේ සාමාන්‍යයෙන් නයිට්‍රජන් අවශ්‍යතාව අපි ගණනය කරලා තින්නේ කිලෝ 100ක් විතර හෙක්ටයාරයකට. ඒ කියන්නේ ශාකයෙන් ඉවත් වෙනවා අපි වී ගහක් ගත්තාම වී ගහ සම්පූර්ණයෙන්ම ශේෂ්ත්‍රයෙන් ඉවත් කරනවා. එතකොට අස්වැන්නත් එක්කත් ඉවත් වෙනවා පිදුරු කොටසත් එක්කත් ඉවත් වෙනවා. හැබැයි අපි කලේ පිදුරු ගිනි තියෙනවා අස්වැන්න අයින් කරනවා. පසට දාන්නේ රසායනික පොහොර විතරයි. නමුත් අපිට පුළුවන් නම් අර පිදුරු ටිකේ ශේෂ්ත්‍රයේම තියෙන දැන් අපි දන්නවා කම්බයින් හාවිස්ටර්ස් අපි පාවිච්චි කරනවා. එතකොට අර පිදුරු ටික හැමම කෑලි කැපිලා පසට එකතු වෙනවා. ඒක එහෙම දි รา පත් වුනම සාමාන්‍යයෙන් අර ශාකයට අවශ්‍ය නයිට්‍රජන් 30ක් විතර හම්බ වෙනවා. මොකද අපි දන්නවා දි รา පත් වීමත් එක්ක නයිට්‍රජන් අර වගේම වාතයෙන් අයින් වෙනවා. ඒත් එක්කම ශුද්ධ ජීවීන් පරිභෝජනය කරනවා. නම් පසේ රඳවා ගැනීමේ හැකියාව සමහරට දැන් මොකද අපේ පරිසර පද්ධතිය ගත්තොත් හොඳ උෂ්ණත්වයක් තියෙන හොඳ සූර්යාලෝකයක් තියෙනවා පෝෂක වැඩිපුර පරිසරයෙන් ඉවත් වෙනවා. ඒත් එක්කම කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේ වේගයත් වැඩි. ඊළඟට අපි අර රසායනික පොහොර ශාකයට දානකොට අපි විශේෂයෙන්ම අපි අර ඒක කොටස් වලට කඩලා තමයි ශාකයට දැම්මේ. මොකද ශාකයේ වර්ධනයත් එක්ක ඒ විවිධ ජීවන අවධිවලදී අවශ්‍ය පෝෂක ප්‍රමාණය වෙනස් වෙන. පඳුරු දාන අවධියේදී, කිරි වදින අවධියේදී වගේ වෙනස් වෙනවා. දැන් අපි කතා කරන්නේ නැත්නම් කාබනික පොහොර යෙදවීම ගැන. එතකොට අපේ ගොවි මහතුරුන්ට ලොකු ප්‍රශ්නයක් එනවා. අපි කොහොමද මේ මෙච්චර නයිට්‍රජන් ගොඩක් ශාකයට දෙන්නේ කියන එක.
අපි නයිට්‍රජන් 100ක් කිලෝ 100ක් හෙක්ටයාරයකට රසායනික පොහොර මිලින් දීලා තියෙනවා. හැබැයි අපි දන්නවා නයිට්‍රජන් අර කාර්යක්ෂමතාව වෙන නැත්නම් ගහකට උරා ගන්නේ 130ක් විතර. ඉතුරු 70ම පසේ යම් ප්‍රමාණයක් රැඳෙනවා මේ පසේ ජීවීන්ට ඒ ජීවීන්ගේ පැවැත්ම සඳහා බොහොමයක් ප්‍රමාණ ඉවත් වෙලා යන අපත යනවා. ඉතින් අපිට ඇත්තටම ලබා දෙන්න ඕනේ 30ක් කිලෝ 30ක් කියන ප්‍රමාණය තමයි. ඒ කිලෝ 30 අපිට පුළුවන් පිදුරු සම්පූර්ණයෙන්ම දි รา පත් කරවීමට දීලා ඒකෙන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ භෝග අවශේෂ අර තිසස කිව්වා වගේ ගහෙන් ඉවත් වෙන කොටස අපි පරිභෝජනය කරන කොටස අපි අයින් කරනවා. හැබැයි ගහේ ඉතුරු කොටස අපි දි รา පත් වෙන්න සලස්වනවා. ඒත් එක්කම අපිට කාබනික පොහොර විදියට දෙන්න පුළුවන්. නමුත් ශාකයේ වර්ධන අවදි හඳුනාගෙන අපි ශාකයට පෝෂක දෙනවා. ඉතින් මේ කාබනික යෙදවුම් පමණක් දානවා නම් අපි කාබනික මේ වගාවේදී අපිට අර කතා කරපු සියලුම පෝෂක ශාකයට දෙන්න අපහසුයි. මොකද ලොකු ප්‍රමාණයක් දාන අපි කතා කරොත් හෙක්ටයාරයකට දැන් ගොඩ භෝග සඳහා නම් ඒ කියන්නේ අපි කතා කරන මිරිස් ඊළඟට තක්කාලි බණ්ඩක ඒ වගේ භෝග වවනකොට අපි සාමාන්‍යයෙන් කියන හෙක්ටයාරයකට ටොන් 20ක් විතර දාන්න කියලා. හැබැයි ඒක ගණන් බැලුවොත් දැන් මිරිස් පැල 10000ක් හෙක්ටයාරයකට අපි අර නිවැරදි පරතරය දුන්නොත් සාමාන්‍ය මිරිස් පැල 10000ක් වගේ වැවෙන්නේ. එතකොට අපිට මේ එක පැලයකට දාන්න වෙන්නේ කිලෝ එකක් විතර. බොහොම පොඩි ප්‍රමාණයක් පසර දාන්න වෙන්නේ. හැබැයි අපිට ඔය කිලෝ එකක එහෙම නැත්නම් හෙක්ටයාරයකට අපි කිව්වොත් ටොන් 20ක් දානවා කියලා 100ට එකයි නම් ඒ කොම්පෝස්ට් එක එහෙම නැත්නම් කාබනික පොහොරේ නයිට්‍රජන් තියෙන්නේ. අපිට අපි එතෙන්ට දාලා තියෙන්නේ කොම්පෝස්ට් නයිට්‍රජන් කිලෝ 100ක් විතර. හැබැයි ඒ ප්‍රමාණය අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ අර පැල 10000කට. ඒ කියන්නේ එක පැලයකට බොහොම 0.1ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපි අනිවාර්යයෙන්ම අපිට තියෙන දියර පොහොර වර්ග අර ශාකයට අවශ්‍ය වර්ධක අවධියවලදී පඳුරු දාන අවධියේදී ඊළඟට කරල් හැදෙන්න මල් පිපෙන අවධියේදී අපි පෝෂක අඳුනගෙන අපිට පුළුවන් ඒවා දියර පොහොර විදියට දෙන්න. ඒත් එක්කම තවත් විශේෂ දෙයක් තමයි පසේ පෝෂක වැඩිපුර දැම්මොත් අපි වැඩිපුර රසායනික පොහොර හරි වැඩිපුර පොහොර දැම්මොත් විශේෂයෙන්ම රසායනික පොහොර පසේ ඕන තරම් පෝෂක තියෙන විශේෂයෙන්ම නයිට්‍රජන් එහෙම නැත්නම් ෆොස්ෆරස් කියමුකෝ. එතකොට අපේ පසේ ඉන්නවා අපි කතා වුණා මුලින්ම පසේ ශුද්ධ ජීවීන් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් නයිට්‍රජන් තිර කරන්න ෆොස්ෆරස් දි รา පත් කරවලා ශාකයට උරා ගන්න හැකියාව වැඩි කරන්න කියලා. හැබැයි අපි වැඩිපුර පොහොර දානවා නම් ඒගොල්ලන්ගේ කාර්යභාරයක් පසට වැඩක් නැහැ. මොකද මේ ස්වභාව ධර්මයේ තීරණය වෙලා තියෙනවා ඌනතාවයකදීත් කොහොම හරි කරලා ඒ ශාකවලට අවශ්‍ය පෝෂක හදලා දෙන්න. එතකොට පසේ ඉන්න ශුද්ධ ජීවීන් විශේෂයෙන්ම නයිට්‍රජන් තිර කරන ශුද්ධ ජීවීන් පසේ නයිට්‍රජන් අඩුයි නම් කියන්නේ ශාකයට වර්ධනයට අවශ්‍ය ප්‍රමාණයට පසේ පෝෂක නැත්නම් අර ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒගොල්ලෝ පටන් ගන්නවා වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කරලා පසට දෙන්න. ඒත් එක්කම පසේ තියෙන ෆොස්ෆරස් පෝෂකය උරා ගන්න බැරි තාත්. එතකොට ඒගොල්ලෝ ක්‍රියාකාරී වෙලා ෆොස්ෆරස් පෝෂකය මේ ශාකයට උරා ගන්න තත්ත්වයටපත් කරනවා. පොටෑසියම් සචල කරනවා. ඒ වගේ ක්‍රියාවන් වෙන්නේ හැබැයි ඒගොල්ලන් පසේ ජීවත් වෙනවා නම් විතරයි. මොකද පසේ ජීවත් වෙන්න ඒගොල්ලන්ට අවශ්‍යයි පසට ඒගොල්ලන්ගේ ආහාරය තමයි කාබනික ද්‍රව්‍ය. ඒගොල්ලෝ යැපෙන්නේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය මත. එතකොට අපි පසට කාබනික ද්‍රව්‍ය දාලා මේ ශුද්ධ ජීවීන් හඳුන්වලා දීලා අපි ආයෙම පටන් ගන්න ඕනේ අර පසේ ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වැඩි කරලා වාතයේ වැඩියෙන්ම තියෙන නයිට්‍රජන් පෝෂකය නයිට්‍රජන් වායුව තියෙන වැඩිපුරම. හැබැයි අපි පසට වැඩිපුරම දාන්නෙත් නයිට්‍රජන්. අපේ ශාක වලට වැඩිපුරම අවශ්‍යත් නයිට්‍රජන්. ඉතින් ඉස්සර කාලේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා තුන මේ වායුගෝලීය නයිට්‍රජන් පසට එකතු කරන්න විශේෂයෙන්ම නයිට්‍රජන් තිර කරන ශාක වවනවා. දැන් අපි දැන් කියනවා වී වගාව ඉවරුණු ගමන්ම රනිල ශාක එහෙම නැත්නම් මුං කවුපි වගේ රනිල භෝග වවන්න පසේ. එතකොට අස්වැන්නකුත් හම්බ වෙනවා අමතරව අර රනිල කුලයේ ශාකවල තියෙන නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව හින්දා ඒවා පසට ඒ නයිට්‍රජන් පෝෂක එකතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ විවිධ ක්‍රම වලින් අපි අර ශාක වලට අවශ්‍ය පෝෂක පසට ලබා දෙන්න ඕනේ. ඒ ක්‍රම සියලු දේම එකතු වුණොත් තමයි අපිට මේ පස
දීර්ඝ කාලීනව තිරසාරව සරු බවට පත් කරගෙන අපේ ශාක එහෙම නැත්නම් අපේ භෝග වගාව තිරසාරව දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. නැත්නම් අපි හැමතිස්සෙම අපි ගොඩාක් වෙලාවට කතා කරන මේ පසට කාබනික පොහොර දාන එක විතරයි මේ කාබනික වගාව. එහෙම නැත්නම් රසායනික පොහොර නැති වුණොත් අපි කොහොමද අර කොම්පෝස්ට් එහෙම නැත්නම් ගොම කුකුල් පොහොර වගේ ඒවායින් විතරක් වගා කරන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා ගොඩක් අද අපේ ජනතාවට. හැබැයි අපි දැනගන්න ඕනේ අපි දැනුවත් කරනවා අපේ ගොවි ජනතාවව පසට කාබනික පොහොර විතරක් දාන එක නෙමෙයි මේ කාබනික ක්‍රමවේදෙදී යන්නේ. එහෙම නැත්නම් පරිසර හිතකාමී ගොවිතැනේදී අපි ශාකයට අවශ්‍ය පෝෂක දියර විදියට එහෙම නැත්නම් ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයන් එකතු කරලා ඒත් එක්කම පස ආරක්ෂා කරන ක්‍රියාදාමයන් රැසක්. ඉතින් මේ හැම කටයුත්තක්ම සිද්ධ වෙන්න ඕනේ අපිට හොඳ අස්වැන්නක් අරන් අර තිරසාරත්වයට යන්න. ඉතින් ඒකට ඉවසීම ඒත් එක මේ දැනුම ප්‍රායෝගික දැනුම පස ගැන අවබෝධය ඒත් එකම අපේ අවට තියෙන කාබනික පොහොර මොනවද ඒවැ කොච්චර පෝෂක තියෙනවද අන්න ඒ වගේ දැනුම අපි එකතු කරගන්න අවශ්‍යයි. තිස්ස ජනනායක මහත්තයා අපේ මුතුන් මිත්තෝ සෝබා දහමත් එක්ක ගැළපිලා මහ පොළොවත් එක්ක හැප්පිලා පස සරු කරගෙන වගා කරලා ස්වයංපෝෂිත වෙච්ච බව ඇත්ත. ඒ අවශ්‍ය ඵලදාව ඇස්වන්න ගත්තා. හැබැයි මෙතුමියත් මතක් කළා එක්තරා අවස්ථාවක ලෝක ජනගහනය වැඩි වෙනවා. වැඩි පිරිසකට වැඩි අස්වැන්නක් ඕන වෙනවා. වැඩි ඵලදාවක් ඕන වෙනවා. එතකොටත් පර්යේෂණ කළා. ඒ විද්‍යාඥයෝ පර්යේෂකයෝ මම හිතන්නේ බොහොම සත්භාවයෙන් ඒ පර්යේෂණ කරන්නට ඇත්තේ හොඳ බීජ වර්ග හොඳ ප්‍රභේද හොයාගන්නට ඒ වගේම මේ අස්වැන්න ඵලදාව වැඩි කරගන්නට නොඑක ආකාරයේ තාක්ෂණික ක්‍රම තියෙනවද රසායනික ක්‍රම තියෙනවද කියලා හොයලා බැලුව සත්භාවයෙන් කරන්න ඇත්තේ ඒක වැරදි චේතනාවෙන් නෙමෙයි වැඩි අස්වැන්න ඵලදාවක් වැඩි ජනගහනයට ඕනනේ වැඩි දෙනෙකුගේ බඩවල් පුරවන්න එපාය කට අරන් බලන් ඉන්නවනේ ලෝකේ පුරා සාගත වසංගත එනවා ඉතින් වැඩි අස්වැන්නක් ඕන වුණා එතකොට ඒ වැඩේ කළා හැබැයි ලෝකේ මේක අධිවේගයෙන් ගියාද ඒ සත්භාවයෙන් කරපු වැඩේ මේ අධිවේගයෙන් ගිහිලා පොඩ්ඩක් දාන්න කියපු එකට ටොන් එකක් දාන මට්ටමට තමයි ආවද කියලා නොදැනුවම එහෙම හිතෙනවා ලෝකෙන් වාර්තා වෙන දේවල් මේව ගැන පර්යේෂණ වෙලා තියෙනවා මේක සමහරු ආපහු හැරිලා බලපු අවස්ථා ගණනාවක් තියෙන යුරෝපයේ වුණත් ඒගොල්ලෝ තමයි පටන් ගත්තේ හැබැයි ඒගොල්ලෝම ආයේ කතා කරනවා කාබනික වගාව වසවිස නැති වගාව කීකේ කතා හොඳම උදාහරණය තමයි චාල්ස් කුමාරයාව ලංකාවට මේ මෑත ඉතිහාසයේ ආපු වෙලාවේ එතුමා කලින්ම විපරම් කරලා බැලුවා මගේ ආහාරය සඳහා කාබනික එළවලු පළතුරු තියෙනවා නම් තමයි මං එන්නේ. එතුමා යන ඕන රටකට ඒක හොයලා බලලා තමයි යන්නේ. ඒගොල්ලොමයි මේ ගෙනල්ලා අපිට මේව පුරුදු කළේ වැඩි අසරට. හැබැයි එතුමා දැන් රටකට යනකොටත් එතුමාටත් කාබනික එළවලු පළතුරු ඕන. ඔන්න ඕකයි තත්ත්වය. තිසජනායක මහත්තයා. වසන්ත මහත්තයා ඔක ඇත්තටම වෙලා තියෙන්නේ මම හිතන විදිහට අපි දැන් මේ රසායනික පොහොර භාවිතය සහ මේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයේ අර මෙතුමිය කිව්වා වගේ අවිධිමත් භාවය. ඒ කියන්නේ මේ අපි ඒකට තේරෙන භාෂාවෙන් වචන කිව්වා ඉවක් බවක් නැතුව යොදන එක. අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන්ම හේතු උනේ. දැන් අපි හිතමුකෝ මේ ගහකට පොහොර දානකොට දැන් රසායනික පොහොර දැම්මත් ඔබ දැන් කලින් සාකච්ඡාවේදී දැනගත්තානේ ඒ ටික රඳවලා තියාගෙන ඒ ගහට ඕනි කරන විදිහට ඒ ටික රිලීස් කරන්න පස ඇතුලේ ඒ කියන්නේ නිදහස් කරන්න පස ඇතුලේ පසේ හොඳ පාංශු පරිසරයක් තියෙන්න ඕනි. එතකොට පාංශු පරිසරය දුර්වල වුණොත් පස දුර්වල වුණොත් කොච්චර රසායනික පොහොර දැම්මත් ඒක රඳවා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට ගොවි මහත්තුරු සමහර වෙලාවට මම මේ කියන ඒවා හැම ගොවි මහත්තයෙකුටම අදාළ නැහැ. සමහර ගොවි මහත්තුරු ඉන්නවා අපිටත් ඉගෙන ගන්න පුළුවන් පස සහ ඒවා පිළිබඳ එතුමන්ලගෙන්. නමුත් බහුතරයක් අය කරපු දේ තමයි දාන රසායනික පොහොර ප්‍රමාණය ඊළඟ කන්නේ වැඩි කරා. ඊළඟ කන්නේකට තවත් වැඩි කළා. ඊළඟ කන්නේ තවත් වැඩි කළා. ඒ කියන්නේ හිතුවේ මේක මේ රසායනික පොහොර භාවිතය වැඩි කිරීමෙන් ඵලදාව වැඩියෙන් ගන්න පුළුවන් කියලා. ඒතර අර වෙන්නේ ඇත්තටම කන්නෙන් කන්නට පසේ තත්වය දුර්වල වෙනවා. තත්වය දුර්වල වුණාම දාන රසායනික පොහොර ටික ගහට ඕනි විදිහට ප්‍රයෝජනෙට ගන්න බෑ. සේදිලා අයින් වෙනවා. මේ වායුගෝලයේ රත් වෙලා අයින් වෙනවා. පල්ලහැට ශරණය වෙලා අයින් වෙනවා. එතකොට ගොඩාක් අය පසේ තත්වය දියුණු කිරීම කියන එක පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේ නෑ. වැඩිපුරම අවධානය යොමු කරේ පුළුවන් තරම් පොහොර දාන එක ගැන.
ඊළඟට අනිත් එක තමයි අය අපි ගත්තොත් එම අනිත් පලිබෝධනාශක ගත්තොත් සමහර ගොවි මහත්තුරු මේ සමහර තැන්වල මේ තාම පලිබෝධකය හානි කරලා නැහැ. ඉස්සරහට හානි කරයි කියලා හිතාගෙන යොදනවා. ඒ කියන්නේ මේකට ගහලා තිබ්බොත් හොඳයි කියලා. අන්න ඒ වගේ අර අවිද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමෙන් තමයි මේ ගොඩාක් මේ පරිසරයට හානි වෙලා තියෙන්නේ. ඔව් එතනදී තියෙන තව දෙයක් තමයි මේ වැඩිපුර දිගට රසායනික පොහොර දාන්න හේතුව මොකද අපේ ගොවි මහත්තුරු කාබනික පොහොර දාන්නේ නැහැ ඇත්තටම රසායනික පොහොර විතරයි දැන්. නමුත් අපි නිර්දේශ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම කාබනික පොහොර රසායනික පොහොර දෙකම දාන්න කියලා. එතකොට රසායනික පොහොර විතරක් දානකොට එකක් ආම්ලික බව දිගට වැඩි වෙනවා. ඊළඟට කාබනික පොහොර දාන්න නැති නිසා පස්සේ එන්න පස තද වෙනවා. එතකොට පස්සේ මුල් ශාකයේ මුල් පද්ධතියට වැඩෙන්න බෑ. එතකොට එයාට අවශ්‍ය පෝෂක ගන්න හැකියාවක් නැහැ මුල් පද්ධතිය හොඳට වැඩෙන්නේ නැතුවම. එන්න ශාකයේ වර්ධනය දුර්වල වෙනවා. පොර දැම්මට නිර්දේශ ප්‍රමාණය දාන්න නැහැ. ඊට පස්සේ එයා කරන්නේ තව ඊට වඩා වැඩිපුර දාන. කොහොම හරි කරලා අර වැඩිපුර පෝෂක දාලා ගහට අර මේ හොඳ තත්ත්වයට ඒ හොඳ අස්වැන්න ගන්න එයා කොහොම හරි පෝෂක දානවා. හැබැයි එයා දාන්නේ අර නිර්දේශය වඩා 3-4 ගුණයක්. මොකද ශාකයට උරා ගන්න බෑ පසෙන්. පස තදයි, මුල් දුවන්නේ නැහැ. පසේ ආම්ලික බව වැඩි. එතකොට සමහරට පසේ විෂ මේ අර ඌනතාව නෙමෙයි ඇත්තටම තියෙන පසේ පෝෂක විෂ වෙලා තියෙන. එතකොට අර අපි හැමතිස්සෙම කියන පසේ පෝෂක සමතුලිත වෙන්න ඕනේ, බැලන්ස් වෙන්න ඕනේ. එතකොට තමයි අර එක පෝෂක ඒ අවශ්‍ය විලාවට උරා ගන්නෙ. එතකොට වැඩිපුර අර පෝෂක දාන්න අපි වෙන්නේ ගහට උරා ගන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. එයා කොහොම හරි ඒ ටික උරා ගන්නවා වායව කොටසෙන් හරි. මොකද අපි බලයෙන් තමයි කවන්නේ. එතකොට වැඩිපුර ප්‍රමාණයක් ඉවත යනවා. ඉතින් අපි මේ රසායනික පොහොර ගෙන්න දැන් අවුරුද්දක් පාසා අපේ රසායනික පොහොර පහුගිය කාලේ ගෙන්නන ප්‍රමාණය වැඩි වෙන්න හේතුව උනේ අර අවිධිමත් ක්‍රමවේදය. අපි උත්සාහ කළේ නැහැ දාන පෝෂක ටික කාර්යක්ෂම විදියට ශාකයට උරා ගන්න පස දියුණු කරලා පසේ රඳවලා තියාගන්න. ඉතින් ඒ නිසා වැඩිපුර පෝෂක දදා තමයි අපේ ගොවි මහතුරු වැඩිපුර අස්වැන්නක් ගත්තේ. කාබනික පොහොර හොඳයිද රසායනික පොහොර හොඳයිද අපි දාන්න ඕන මොනවද කියලා දෙන්න නෙමෙයි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. ඒක ඔබ තීරණය කරන්න. මොනවද දාන්න ඕන මහ පොළොවට දාන්න ඕන මොනවද කියලා ඔබ තීරණය කරන්න. මේක පස ගැන පාඩමක්. පස සරු කරගන්න හැටි, පස සරු කරගෙන භෝග වගා කරන හැටි අපි මේ පාඩමෙන් කියලා දෙනවා දරුවන්ටත් වැදගත්. පාසලේ පෙළ පොතේ තියෙන පාඩමක්. කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව හැම පාඩමකම හැම තැනම මේ භෝග වගාව පස ගැන හැදෑරීම වැදගත් වෙනවා. මේ පාඩමේ තව කොටසක් තියෙනවා. ඒ කොටසේ තව බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරන්න. පස සරු කරගන්න හැටි හොඳම ක්‍රමය මොකක්ද කියලා අපි දරුවන්ට පවා කියලා දෙන්න ඕනේ. පාංශු විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මයට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජාන්නායක ගුරුතුමාට ස්තුතිය පුද කරනවා. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැහෙමු. ආයිබෝවන්.